සිංහල ශ්‍රේණිය පස්වෙනි පාඩම දෙවන කොටස සමග ඔබ අද සම්බන්ධ වෙන්නේ. අපි කලින් කතා කරා බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්වභාවය කොහොමද මේ කියන එක. අද අපි කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ වෙනස් වීම. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ වෙනස් වෙනවා. ඒ සමාජය වෙනස් වෙනවා මධ්‍යම පන්තියක් බිහි වෙනවා, කම්කර පන්තියක් බිහි වෙනවා. මධ්‍යම කම්කර කියන පන්ති දෙක බිහි වීම නිසා ලංකාවේ පෙර පැවතිච්ච සාම්ප්‍රදායික රබ්තල පන්ති අභාවයට යෑම මෙහිදී සිදු වෙනවා. මේක ප්‍රධාන වෙන්නේ මෙතනදී. පන්තිවල විෂමතාවය කියන එක, පන්ති බිහිවීම කියන එක, කම්කරු වගේ පන්තියෙන් බිහිවීම මේ කොටසදී අපි සාකච්ඡා කරනවා. මධ්‍යම පන්තිය ගැන ගත්තාම මධ්‍යම පන්තියක් බිහිවීමට බලපාන ප්‍රධානම හේතු. මධ්‍යම පන්තිය බිහිවීමට බලපාන ප්‍රධානම හේතුව කෝල්බුක් සංස්කරණවල බලපෑම. නව ආර්ථික ධනවාදී ආර්ථික ක්‍රමයකට පදනම සකස් කරනවා මේ කෝල්බුක්. මේ කෝල්බුක් සංස්කරණය. ඒ නිසා මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ සාම්ප්‍රදායික ධනෝපායන මාර්ග වලට පහර වැටුණාට නව ධනෝපායන මාර්ග බිහි වෙනවා. මේ නව ධනෝපාය මාර්ග වලට ශ්‍රමය සපයලා කොන්ත්‍රාත් කරන විදිහට උදව් දෙනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සපයලා අදී දේවල් වලින් ධනවත් වෙන කියන්නේ යම් උදලක හොයාගන්න පිරිසක් අපේ රටේ බිහි වෙනවා. එතකොට බලමු වතුරට අවශ්‍ය කරන දේ කොන්ත්‍රාත් කරන ලෙස සපයා කටයුතු කිරීම, ආර්ථික නිෂ්පාදනය සහ බෙදා හැරීම, ප්‍රවාහන කටයුතු, රේල්වේ කටයුතු, මිනිරන් කර්මාන්තය වැනි කර්මාන්තවලට මුදල් ආයෝජනය තමන්ට මුදල් තියෙනවා නම් දේශ ස්වදේශිකයන්ට මුදල් ආයෝජනය කරලා ආරම්භ කරන්න පුළුවන්. මුදල් ඒවට අතර මේ විදිහට සම්බන්ධ වෙලා ධනෙ උපයන ගන්නට හැකියාව තිබුණා. මේ වගේ මුදල් යොදලා ධනෙ උපයාගත්ත ස්වදේශිකයන්ව ධනවතුන් කියලා හඳුන්වන්න පටන් ගන්නවා. මේ මධ්‍යම පන්තිය බිහි වෙනවා. මධ්‍යම පන්තිය නිර්මාණය වෙනවා. මධ්‍යම පන්තියේ ප්‍රභේද දෙකක් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. අලුත් ධනෝපායන් වලින් ධනවත් වෙච්ච පිරිස නව උගත් මධ්‍යම පන්තිය. මධ්‍යම පන්තියේ ප්‍රභේද දෙකක් ගැන කතා වෙනවා. මේ අලුත් ධනෝපාය මාර්ග වලින් ධනවත් වෙච්ච පිරිසට ලොකු අධ්‍යාපනයක් තිබුණේ නැහැ. නමුත් නමුත් මධ්‍යම පන්තිය කියන්නේ මේ ධනෙ උපයගෙන ධනවත් වෙච්ච මේ කතා කරපු මධ්‍යම පන්තිය, මේ මධ්‍යම පන්තියෙන්ම දරුවෝ මධ්‍යම පන්තියේ දරුවෝ තම උසස් අධ්‍යාපනය ලබා ගත්තයින් පස්සේ නව උගත් මධ්‍යම පන්තියේ විදියට එළියට එන්නේ. ඒකට ඒ අතර නීතිඥ, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මිනින්දවරුන්, ලිපිකරුවන් කියන අය ප්‍රධාන වෙනවා. එතකොට මේ මධ්‍යම පන්තිය මේ මධ්‍යම පන්තිය බිහි වුණාත් ඒක සාම්ප්‍රදායිකව පැවතිච්ච අපේ රදල ප්‍රභූ පන්තිය අභාවයට යම මෙහිදී සිදු වෙනවා. සාම්ප්‍රදායික රදල ප්‍රභූ පන්තිය කියවහම අපලට මතක් වෙනවා මහා අධිකාරම්වරු, කෝරළේවරු, නිලමේවරු කියන තනතුරු මේ රජුගේ පාලන කාලය තුළදී බොහොම ඉහළින් සමාජවල පිළිගැනීමට ලක් වෙච්ච දෙයක්. හැබැයි ඒවා පරම්පරාවෙන් තමයි උරුම වෙන්නේ. නිලමගේ පුතත් ඊළඟට නිලම කෙනෙක්. ඒ වගේ පාරම්පරිකව තමයි මේ තනතුරු වල උරුමය ගියේ. හැකියාව මතවත් අධ්‍යාපන සුදුසුකම් වලට මේ තීරණය වෙනවා. ඒ නිසා මේ තත්වය තිබුණා මේ පාරම්පරික රටල ප්‍රභූ පන්තිය පිළිගැනීමකට ලක් වුණා රජුගේ පාලන ශ්‍රී ලාංකීය දේශීය පාලන ක්‍රමයේ යටතේ. නමුත් බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් එක්ක බ්‍රිතාන්‍යයන් මෙරට බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් එක්ක අපේ පාලන ක්‍රම වෙනස් වෙනවත් එක්කම මේ පාලන පන්තියට පහර වදිනවා. මේ පන්තිය අභාවයට යනවා. කියන්නේ මේ පන්තිය තිබිච්ච පිළිගැනීම මේ රදල ප්‍රභූ රදල පන්තියේ තිබිච්ච පිළිගැනීම අඩු වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය ජනතාව පවා අර නව උගත් මධ්‍යම පන්තියේ නීතිඥවරු, වෛද්‍යවරු, තනතුරු, ඉංජිනේරුවරු වැනි රජයේ තනතුරු ලබාගත් පිරිස් වලට පිළිගැනීමකට ඔවුන්ව පිළිගැනීමකට ලක් කරන සමාජය තුළ. එතකොට
මේ ප්‍රභූපන්ති අභාවයට යාමට දුන්න හේතු ඒව තමයි. ඒ විතරක් නෙවෙයි දැන් ඔය ප්‍රභූපන්තිය අභාවයට කියන මධ්‍යම පන්තියේ ක්‍රියාකාරීත්වයෙන් එන්න වැඩි වෙනවා දේශපාලන පැත්තෙන්. දේශපාලනයටත් ඕන සම්බන්ධ වෙනවා. ඉතින් මේ හේතුව නිසා අර සාම්ප්‍රදායික ප්‍රභූපන්තිය අභාවයට යනවා. අපි බලමු දැන් කම්කරු පන්තිය බිහිවීම. අපි කතා කරන්නේ මධ්‍යම පන්තිය බිහිවීම. මේ කම්කරු පන්තිය. දැන් කවුද මේ කම්කරු කියන්නේ පුතේ? සමාජය තුළ බිහිවෙන්න තුළ හේතු තමයි බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරට ඇතිවෙච්ච ආර්ථික වෙනස්කම් වල බලපෑම. ඒකත් තමයි වතු වගාවේ ආරම්භය නිසා. වතු ආශ්‍රිත කම්කරුවන් බිහි වෙනවා. කියන්නේ වතු වගාවට සේවය සපයපු ශ්‍රමදායකත්වයේ දීපු පිරිස් හරහා තමයි මේ කම්කරු පන්තිය බිහි වෙන්නේ. මේ සඳහා ශ්‍රමයේ සැපීමට ශ්‍රමිකයන් බඳවා ගත්තා ඉංග්‍රීසීන් විසින්. එතකොට දේශීය ශ්‍රමිකයෝ බඳව ගන්නවා වගේම ඉන්දියාවෙන් ලාභදායී ශ්‍රමයට කම්කරුවන්ගෙන් වගේ කියන්නේ ශ්‍රමිකයන්ව ලබා ගත්ත මේ ඉංග්‍රීසි. මේ අනුව මේ මොවුන්ගේ අපේ රටේ කියන්නේ මේ කම්කරු ශ්‍රම බලකායෙන් කම්කරු පන්තියක් බිහි වෙනවා අපේ රටේ. මේ ආර්ථික වෙනස්කමුත් මේකට හේතුවක් වෙන නව ආර්ථික වෙනස්කම්. නගර ආශ්‍රිතව ගත්තාම බඩු බෑමට, පැටවීමට, රෙදි සේදීමට ශ්‍රමිකයන් බිහි වෙනවා. ඒතර කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහණයට, මංමාවත් දුර්ව්‍ය මාර්ග තරීමේ කටයුතු වලට ශ්‍රමය සැපයීමට, ඒ නිසා නාගරික ප්‍රදේශ ආශ්‍රිත ස්වදේශීය කම්කරු පන්තියක් බිහිවීම කියන එක දකින්නට තියෙන ලක්ෂණයක් වුණා. දැන් කොළඹ ගාල්ල මහනුවර නගර කියන නගර ආශ්‍රිතව මේ කියන මේ නගර ආශ්‍රිතව කම්කරු පන්ති බොහොම මේ කම්කරුවන් බොහොමයක් දකින්නට හැකියාව තියෙනවා. ඒතර මේ කම්කරුවෝ කියන්නේ පුතේ වැඩි වේලාවක් තමගේ ශ්‍රමය වැය කරනවා මේ කාර්යයන් වලට. නමුත් බොහොම අඩු වැඩපොකට තමයි ඔවුන්ගේ සේවය තිබෙන්නේ. ඉතාම අවම වැඩපොකට නිශ්චිත නොවන පැය ගණනක් තමයි ඔවුන් වැඩ කරලා තියෙන්නේ. ඒතර ඒ වගේම ඔවුන්ට කිසිම කම්කරු රක්ෂණයක්, වන්දි ක්‍රමයක් හෝ වෙනත් සුබ සාධන කටයුත්තක් ඔවුන්ගේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒතර ඒක කරන්න කම්කරුවන්ගේ සුබසිත උදෙසා කිසිම කටයුත්තක් ඒ වෙනකොට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා තමයි කම්කරුවන් සංවිධානය වීම ආරම්භ වෙන්නේ. මේගොල්ලෝ සංවිධානය වෙන මේ කම්කරු වෘත්තීය සංගම් පිළිටුවා ගන්නවා. නාගරික විශේෂයෙන්ම නාගරික කම්කරු ආශ්‍රිතව මේක වැඩිපුර දකින්න පුළුවන්. මේ වතු කම්කරුවන්ට වඩා. ඒත් මේ කම්කරු පන්ති ආශ්‍රිතව නව වෘත්තීය සංගම් පිළිටුවා ගන්නවා. මේගොල්ලෝ මේ තමන්ගේ අයිතිවාසිකම් ආදිය දිනා ගැනීමට. ඒ නිසා මේගොල්ලෝ වැඩ වර්ජනය කිරීමට පෙළඹෙනවා. දැන් මොකද නිශ්චිත පැය ගණනක් නැතුව මේගොල්ලන් නිශ්චිත නොවන පැය ගණනකට අඩු වැඩකට සේවයේ සපයපු පිරිස් කිසිම ප්‍රතිලාභයක් කිසිම පහසුකමක් වුණේ සැලසුමේ නැති පිරිස්. ඒ නිසා තමයි මේ කම්කරු පන්තිය කියන එක සමාජය තුළ අරගල කරන්න පටන් ගන්න තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන. මේකත් සමාජීය වෙනස්කමක්. ඒකට ඔවුන් මේ වෙනස් කරන්නට කම්කරු පන්තිය විසින් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කළේ මෙන්න මේ විදිහටයි. වැඩ වර්ජනය කළා. වැඩ වර්ජනය කිරීමෙන් තමන්ගේ අයිතිය දිනා ගැනීමට උත්සාහ කරනවා. වර්තමානයේ බලන්න සමහරවිට තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ අයිතිය රජයට දැන දෙන රජයෙන් ඒක ඉටු නොවනකොට මොකද කරන්නේ? ඒ ආයතනවල රජයේ ආයතනවල සේවකයෝ වැඩ වර්ජනය කිරීමට කරනවා. දැන් දුම්රිය වැඩ වර්ජනයක්. ඒක වැඩ වර්ජනය කරනවා. මේකෙන් බලපෑම මහ ජනතාවට තියෙනවා. ඒක වෙනම පැත්තක්. ඒකට මේ විදිහට මේ වැඩ වර්ජනය කරලා හරිය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට එකලම් කටයුතු කරලා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹදී රෙදිසෝදානන්ගේ වැඩ වර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒ මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය කරලා තියෙනවා. කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒක හරිය ප්‍රවාහනයට බාධා වෙනවා. කරත්තකරු වැඩ වර්ජනය කරුවාම වෙන මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය කරාම ඒ විදිහටමයි. ඒතර ව්‍යාපාරිකයන්ට මේවල මේ හේතු නිසා පාඩු සිදු වෙන කොළඹ රෙදිසෝදානන්ගේ වැඩ වර්ජනය කියන්නේ මේ වැඩ වර්ජනය නිසා මේ සාමාන්‍ය ජන ජීවිතයට නැත්නම් මේ පවතින සමාජ සත්වයට බාධාවක් වෙනවා. නමුත් මේගොල්ලන් මේ අරගල කරන්නේ වැඩ වර්ජනය කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට.
විසිරෙන සියවස වෙනකොට දේශපාලනික වශයෙන් ජයප්‍රිය වූ චරිත කම්කරුවන් සංවිධානය කිරීමට පෙළඹීමත් මේ කම්කරු පන්තිය ලෝකයේ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ කම්කරු පන්තිය මොම කතා බහට ලක් වෙන පන්තියක් වෙනවා. මේකට අර දේශපාලනික වශයෙන් ජනප්‍රිය වෙච්ච උගත් චරිත මේ කම්කරුවෝ සමග එකතු වෙලා සංවිධානය කිරීමට පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ දේශපාලනික මුහුණුවර කම්කරු වන්ට මේ දේශපාලනයට සම්බන්ධ පිරිසුත් මෙතනට සම්බන්ධ වෙලා මේගොල්ලන්ව සංවිධානය කරලා මේ අදාළ කාර්යයන් වලට මේ තමන්ගේ අයිති දිනා ගැනීමේ කාර්යයන් වල නිරත වෙන්නට මේ ඔවුන් දිරිමත් කරනවා. ඒ නිසා වෘත්තීය කම්කරුවන් තම ඉල්ලීම් දිනා ගැනීමට වෘත්තීය සංගම් පිහිටුවා ගන්නවා. වෘත්තීය සංගම් පිහිටුවලා මේගොල්ලන් මේ ක්‍රියාවල් කරගෙන වැඩ වර්ජන අයිතිවාසිකම් ඉල්ලීම් ක්‍රියාවට නංවනවා. කම්කරු සටන් නායකයෝද මෙතන මේ කම්කරුවන් සංවිධානය කිරීමට පෙළඹුණානේ. දේශපාලනික වශයෙන් ජනප්‍රිය වෙච්ච චරිත මේ දේශපාලනික වශයෙන් ජනප්‍රිය වෙච්ච කම්කරු චරිත තමයි මේ ඒ ගුණසිංහ නඩේසර් අයියර් කියන මහත්මයා. ඒකට කම්කරු නායකයා කම්කරු සංගමයේ නියමුවා වෙන්නේ මේ ඒ ගුණසිංහ මහත්මයා ශ්‍රී ලංකාවේ. වතු කම්කරුවන් සඳහා නායකත්වයේ දුන්නා ශ්‍රී ලංකාවේ ඒ වතු කම්කරුවන් දෙස නායකත්වය දීලා දෙනවා මේ නඩේසර් අයියර් කියන දේශපාලන නායකයා. ඊළඟට බ්‍රිතාන්‍ය මෙරටේ සංස්කෘතික වෙනස්කම් දැන් අපි කතා කරා සමාජ වෙනස්කම් යටතේ අපි මුලින්ම කතා කරා පන්ති බිහිවීම මධ්‍යම පන්තිය කම්කරු පන්තිය. ඒ නිසා සාම්ප්‍රදායික ආගල පන්ති අභාවයට ගිහිල්ලා අපේ අභාවයට ගියාට පස්සේ අටේ නව සමාජ ක්‍රමයක් ඒ කියන්නේ මධ්‍යම පන්තිය බිහිවීම අපි කතා කළා. කම්කරු පන්තිය සහ කම්කරු පන්තියේ ක්‍රියාකලාපය අපි කතා කළා. දැන් අපි කතා කරනවා ඒ සමාජයේ පන්ති රටාවල් ඒ විදිහට වෙනස් වෙනකොට අපේ සංස්කෘතියත් වෙනස් වෙනවා. සංස්කෘතිය ඉංග්‍රීසියෙන් යටතේ ගොඩාක් බොහොමයක් වෙනස් වුණා පුතේ. ඇඳුම් පැළඳුම් විලාසිතාව යටතේ ආචාර ධර්ම යටතේ සිරිත් විරිත් ගෘහ නිර්මාණ ශිල්ප පවා අපි යුරෝපීයන්ගේ සංස්කෘතිය දේවල් අපි අපේ සංස්කෘතියට එකතු කරගෙන ක්‍රියා කරන්නට පටන් ගන්නවා. බටහිර සංස්කෘතිය රට පුරා පැතිර යනවා. බටහිර සංස්කෘතිය රට පුරා පැතිර යාමත් එක්ක බටහිර ක්‍රමයට හැදගැන්වු නාගරික ජීවන පුරුදු කියන්නේ ධනවත් නාගරික පිරිසක් අපේ රටේ බිහි වෙනවා. නගර ආශ්‍රිතව නගර මුල් කරගෙන මේ බටහිර ආරයට ජීවත් වෙන පිරිස වැඩි වෙනවා. කොළඹ වගේ නගරවලට කියන ජීවත් වෙන්න ආස කරන පිරිස වැඩි වෙනවා. දේශීය ස්වදේශිකයන් විසින් මේ තත්ත්වයට වඩා නැඹුරු වෙනවා. මොකද නගරයේ ආශ්‍රිතව තියෙන වැඩ කටයුතු වැඩි නිසා ඒ කියන්නේ ශ්‍රමදායකත්වය ලබා දිය හැකි අවස්ථා බොහෝමයක් නගර ආශ්‍රිතව බිහි වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා තමයි නගර කරා මෙගිලු ගියේ. මේ ගියාම නගරයට ගැලපෙන විදිහට ජීවත් වෙන ලෝන් කටයුතු කිරීමත් එක්ක අර දේශීයව ඔවුන්ට වෙච්ච සංස්කෘතිකාංග ඔවුන්ගේ තිබිච්ච ඒ දේශ සංස්කෘතිකාංග පසකට තල්ලු වෙලා බටහිර සංස්කෘතික දේවල් වලට නැඹුරු වීමට ඔවුන් ලක් වෙනවා. ඔස්සේ වෙනකොට ගෞරව රිසාන් වෙනකොට කබාය සාධික කලිසමුද ආදී දේවල් මේ විලාසිතා වලට ඇඳුම් පැළඳුම් මොස්තර වලට එකතු වෙන්නට පටන් ගන්නවා. ඉතින් කතා කරපුවම කෝල්බේ ප්‍රදේශ සංස්කරණ වල බලපෑමක් ඒක හේතුවක් වෙනවා මේ සංස්කෘතියට. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය රට පුරා පැතිර යාමත් එක්ක මිෂනරි පාසල් වල මේ ඉංග්‍රීසි ගුරුවරුන් අධ්‍යාපනය දුන්නා මේ බටහිර යුරෝපා ගුරුවරුන් තමයි මේ අධ්‍යාපන රටාව ලබා දෙන්නේ. ඒකට උන් අඳින පළඳින විලාසය වෙනස්. මේ ස්වදේශීය දරුවෝ මේ දේවල් දකින්න ඕනේ අනුකරණය කරන්නට පෙළඹෙනවා. ඒත් කතා විලාසය ඉංග්‍රීසි ගුරුවරුන් කියන කතා විලාසය ආචාර ධර්ම විද්‍ය මේ හැසිරීම රටා පවා වෙනස් වෙන්නට පටන් ගන්නවා ස්වදේශිකයන්ගේ වුන් මේ දේවල් ග්‍රහණය කර ගැනීමත් එක්ක. ඊළඟට පාසල් වල විෂය නිර්දේශ බටහිර ක්‍රමයට අනුව සිදුවේ. මේකත් එක හේතුව බටහිර ක්‍රමයට අනුව සිදුවීමත් එක්ක දේශීයත්වය ස්මතු වෙන විෂය මාලාවට ඇතුළත් වෙලා නැහැ දේශීයත්වය ස්මතු වෙන දේවල්. ඒ නිසා මේ බටහිර සංස්කෘතියට වැඩි නැඹුරුවක් දරුවෝ නැඹුරුවක් වෙනවා.
විදේශීය අධ්‍යාපනයේට කියන්නේ උසස් අධ්‍යාපනයේ විදේශගත වුණාම මගේදී මෙරට සංස්කෘතියට වටහිර පාරක් ලැබීම සිදු වෙනවා. අනිත් එක තමයි ආර්ථික කටයුතු වල දියුණුව නිසා යුරෝපියන් බහුලව මෙරටට යාම කියන්නේ පැමිණීම හේතු වෙනුත් ඔවුන් පැමිණීමේ නිසා මේ සංස්කෘතිය වෙනස් වෙනක හේතුවක්. අනිත් එක ඔවුන්ගේ සමාජ ශාලා නිවාඩු විකේතන ආදී මෙරට බිහිවීම නිසා මෙරට ආහාර පාන සංස්කෘතිය පවා වෙනස් වෙනවා. පාන්, කේක්, එතකොට වයින්, මස් මාංශ අනුභවය මේ සමාජයේ දේශ සමාජයේ බහුලව ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. එතකොට ස්වදේශිකයන් අතර ගොඩක් තිබුණේ නිර්මාංශ ආහාර අනුභවය. මේක මාංශ ආහාර අනුභවය වගේ දේවල් වලට වෙනස් වෙන්නේ අපිට දැනෙන ආහාර පාන සංස්කෘතියක් අපේ වෙනස් වෙනවා. දේශීයව පැවති. ඒකට මේ විදිහට බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් නැත්නම් බ්‍රිතාන්‍යයන්ගේ යටත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සමාජය වෙනස් වීම, සංස්කෘතිය වෙනස් වීම මේ ආකාරයෙන් සිදු වුණා. ඊළඟට අපි කතා කරමු බ්‍රිතාන්‍ය පාලනයේ සවුරුම වෙච්ච ප්‍රයෝජනවත් අංග. එතකොට මේ බ්‍රිතාන්‍ය පාලනය නිසා යහපත් වෙනම අයහපත් අංගද අපිට එකතු වුණා. අයහපත් ඒවා තියෙනවා, යහපත් ලක්ෂණ තියෙනවා, ප්‍රයෝජනවත් ඒවා තියෙනවා. අපිට දැන් උතන ගත්තාම ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව. ඒ ඉංග්‍රීසි භාෂාව දැනුම කියන අපිට යුරෝපියන්ගේ නාමය. ඒ නිසා ගෝලීය වශයෙන් අපිට එකතු වෙලා කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ගෝලීය වශයෙන් අපිට මේ භාෂාව අපිට අවශ්‍ය වෙනවා. නොයෙක් වෙන විදේශයන් සමග ගනුදෙනු කරනට මේ ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වෙනවා. මේ හේතුව නිසා මේ යුරෝපියන්ගේ පැමිණීම නිසා අපිට මේ භාෂාව උරුම වෙනවා. ඒක ලොකු දෙයක්. ඒ වගේමයි ගමනාගමනය හා සංනිවේදන කටයුතු දියුණු වෙනවා. එතකොට මැකඩන් ක්‍රමයේ මහා මාර්ගය ඉදු වෙනවා. එතකොට කැපෙල් ක්‍රමයේ බිහි වෙනවා. මේ ආදී දේවල් ඉංග්‍රීසියෙන් යුරෝපියන්ගෙන් අපිට උරුම වෙච්ච අංග. තවටත් අපි මේ කැපෙල් ක්‍රම භාවිතා කරනවා. ආන අපනයන හා වැවිලි භෝග හඳුන්වාදී. ඒතර අපේ රටේ වවන දේවල් වැවිලි භෝග අපි අපනයනය කරනවා. විදේශ වෙළඳාම තව තවත් දියුණු වෙනවා. වාණිජ්‍යකරණය වැඩි වෙනවා. ඒතර මේව මේ ප්‍රයෝජනවතාංග බ්‍රිතාන්‍යයන් නිසා උරුම වෙච්ච. ඒතර කාර්මික විප්ලවයේ බලපෑම මෙරට තුල ලැබෙනවා. ඒතර දේශීය කෘෂි කර්මාන්තය කරන නව යන්ත්‍රෝපකරණ අපිට හම්බ වෙනවා. ඒකත් එකක්. ඒතර ට්‍රැක්ටර් කියන කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන උපකරණ දේවල්. මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණ උපකරණ ආදී අපිට ලැබෙනවා මේ බ්‍රිතාන්‍යයන් ගෙන් උරුම වෙච්ච ප්‍රයෝජනවත් අංගවල ඉදිරියට. වාහන භාවිතය, වැඩ පහසු කරන උපකරණ කියන දේවල් අපිට එදිනදා ජීවිතේට ඉංග්‍රීසීන්ගේ යුරෝපියන්ගෙන් අපිට උරුම වෙච්ච දේවල්. දෙක පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බිහිවීම එක විශේෂයක්. මේ පාලන ක්‍රමය මේ තවටත් රෝම ලන්දේසි නීතියට අනුව තමයි අපේ නීතිය හැදෙන්නේ. මේ ඒ නිසා හරි වැදගත් මේ ප්‍රයෝජනවත් අංගයක් මේ බ්‍රිතාන්‍ය පාලන අංග ආණ්ඩු ක්‍රමය මෙරටට බිහිවීම, මෙරටට ලැබීම එක ප්‍රයෝජනවත් අංගයක් වුණා. ඊළඟට අපිට උරුම වෙච්ච අහිතකර බලපෑම්. අහිතකර බලපෑම් නම් මොනවා කතා කරන්නේ? බටහිර භාෂා විලාසිතාවක් ලෙස ශ්‍රී ලාංකිකයන් අනුකරණය කිරීමට උත්සාහ කිරීම නිසා එළඹීම නිසා සිංහල භාෂාව නිවැරදි ලෙස උච්චාරණය කිරීමට අපහසුතාවයක් දක්වනවා. ඒකට මේ තත්ත්වය අපිට බලන්න පුළුවන්. සමහර වචන සිංහල වචන උච්චාරණය කරගන්නට අපිට අපහසුයි. පොත්පත්වල තියෙන පොත්පත්වල ලියවිලා තියෙන සමහර වචන අපිට කියව ගන්නට අමාරුයි. මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ අපි හුරු වෙලා තියෙන්නේ සරල කතා රටාවකට. සරල සිංහල කතා රටාවත් එක්ක අපි මේ ඉංග්‍රීසි මේකට පටලවාගෙන කතා කරන්න උත්සාහ කරනවා. මේ හේතු නිසා අපේ භාෂාව අපේ කට හසුරවන විදිය වෙනස් වෙලා තියෙනවා. මේ වචන උච්චාරණයේදී මේක බලපෑම වෙලා තියෙනවා. සිංහල හා මිශ්‍ර ඉංග්‍රීසි භාෂාව සිංග්ලිෂ් බටහිර සංස්කෘතික අනවශ්‍ය පරිදි රට පුරා ව්‍යාප්ත වෙනවා. බටහිර සංස්කෘතික අනවශ්‍ය විදිහට ව්‍යාප්ත වෙච්ච විදිහට රාත්‍රී සාධක කරන රාත්‍රී කඩසාප්පු බැලුම් හඳුන්වීම කියන ඒවා නකින්නට පුළුවන්.
සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ පිරිහීම. මොනවාද සාම්ප්‍රදායික පැවතිලා පිරිහෙච්ච ලක්ෂණ කියලා බලමු. සාම්ප්‍රදායික ඇඳුම් විලාසිතා වෙනස් වීම, ආචාර සමාචාර වෙනස් වීම, දෙමෝපියන් නැමදීම වෙනුවට සිදු වෙන ගැනීම ආදී සාම්ප්‍රදායික ආචාර සමාචාර විදි අද ගිලිහිලා තියෙනවා. අද වෙනකොට කරුවෝ දෙමෝපියන් නැමදීම කියන එක දිනපතා සිදු කරන කාර්යයක් නොවිලා තියෙනවා. නමුත් අපි දේශීය සංස්කෘතිය තුළ අපි දේශීය දහමින් අපිට වුණ දෙයක් එකක් මේ අපි දෙමෝපියන්ට නැමදීම කියන එක. නමුත් අද වෙනකොට මේ තත්ත්වය එන අඩු වේගන යන කොහොමයක් පවුරු තුළ මේ දේ දකින්නට නැහැ දෙමෝපියන් නැමදීම කියන සිරිතේ. නමුත් ඒ වෙනකොට සිත වෙනද ගැනීම ආදී සිදු වෙනවා. තමතරව මධ්‍යස්ථාන භාවිතයේ සීග්‍රේ රටපුරා ව්‍යාප්ත වීම. ඒකත් එක හේතුව. යුරෝපීය පැමිණීමෙන් අපි දන්නවා අපි කතා කරන කොල්ලු ප්‍රතිසංස්කරණයට පස්සේ අපු මටල මානව ප්‍රතිසංස්කරණේ 1912 හඳුන්වපු නම් සුරාබදු මොනතක මේකත් එක තමයි මේ තත්ත්වය රටපුරා ව්‍යාප්ත වෙනවා. ඒකට මේ හේතුව නිසා අපේ රටේ පැවතිච්ච දේශීය ස්වදේශිකයන්ගේ පවුල් සංස්ථාවට පවා ඒක යම් ආකාරයකට බාධාවක් වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට. සාම්ප්‍රදායික ස්වයං පෝෂිත ආර්ථික ක්‍රම විදවැඩීම හා දේශීය දැනුම බොහෝ සෙයින් අභාවයට යනවා. ඒකට ඒක ඉඩම් අහිමි ජනතාවක් රට පුරා ව්‍යාප්ත වෙනවා. රට රාජධානියේ පැවතිච්ච ඉඩම් බොහොමයක් කෝල්ගුගේ ප්‍රතිසංස්කරණත් එක්ක කෝල්ගු රජයට පවර ගන්නවා. ඒතර මේ රජයට පවර ගැනීමත් එක්ක වෙන්නේ අපිට තිබිච්ච සාම්ප්‍රදායික වශයෙන් අපිට තිබිච්ච ඉඩකඩම් තමයි සිංහල ඉඩකඩම් තමයි මොහු රජයට පවර ගත්තේ. ඒ වගා කළ නොහැකි වෙච්ච නීතිමය වශයෙන් තමන්ගේ කිලොප් කරගන්න බැරි වෙච්ච ඉඩම් සියල්ලම රජයට පවර ගත්තා. ඉතින් මේ අනුව ඉඩම් හිමි සිංහල ජනතාව අවම වෙනවා. ඉඩම් හිමි සිංහල ජනතාව අවම වෙනකොට ඒ ඉඩම් රජයට වැඩිපුර යනතර මේකත් මේ එක බලපෑමක් අහිතකර බලපෑමක් යුරෝපියන්ගේ පැමිණීම පාලනය නිසා. ගම්සභාව කියන ප්‍රයෝජනවත් ආයතන විනාශ වෙනවා. පුංචි ගැටලු විසඳන්න ගම්සභාව රැස් වෙනවා අතීතයේ. නමුත් මේ ගම්සභාව කියන එක අඩපණ වෙනවා. ගම්සභාව කියන එක නැති වෙලා යන යුරෝපා පාලන කාලෙදී මේ හේතු නිසා ගමේ පුංචි ආරවුල් විසඳෙන්නට තැනක් නැති වෙනවා. ඒ නිසා කාලය ශ්‍රමය වැඩිලා අපි යන්නට සිදු වෙන උසාවි පද්ධති වලට. ඒ නිසා ඉතින්දී ආදනම් ප්‍රවාහනයේ දෙවෙනි නිසා ඒක ප්‍රශ්නයක් වුණාට අතීතයේදී යම් පාඩුවලට මේක ප්‍රශ්නයක් වුණා ස්වදේශිකයන්ට. මුදල් මත මෙලපෙන ශ්‍රී ලාංකික සමාජයක් බිහිවීම හරහා එකිනෙකාට උදව් කරගත් අත්තම ක්‍රමයේ වැනි සාම්ප්‍රදායික සිරිත් විනාශ වීම විතරක් දකින්න අපි මුදලට වැඩ කරන්නට තමයි කැමති. අපි යම් කිසි මුදලක් දෙනවා නම් අපි කාර්යයක් කරනවා මිසක් අපි උදව්වක් විදිහට සැලකලා දෙයක් කරන්නට පෙළඹෙන්නේ නැති මට්ටමකට අද වර්තමානයේ සමාජයේ පත් වෙලා තියෙනවා. ඒක හේතුව තමයි මේ බ්‍රිතාන්‍ය පාලනයේ නිසා වුණ වෙච්ච මේ යම් එක් සමාජ පන්ති එකක් අභිභව එකක් නැගී සිරීමට උත්සාහ දැරීම කියන්නේ පන්ති බින්දය කියන එක මේ බොහොම ඉස්මතු වෙලා වෙනවා. මධ්‍යම පන්ති උත්සාහ කරනවා ඉහළ පන්තියට ගමන් කරන්න, පහළ පන්ති උත්සාහ කරනවා මධ්‍යම පන්තියට එන්න. මේ වගේ එක පන්ති අභිභව යන්නට එක එක්කෙනා අතර පන්ති අතර ભેදයක් පැනනගෙන මේවා බ්‍රිතාන්‍ය පාලනයේ සවර්ණ වෙච්ච අහිතකර බලපෑම් විදිහට කියන්නට පුළුවන්. ස්තුතියි. අද දිනට අපේ කාර්යක්‍රම කොටස මේ අවසන් වෙනවා.